අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය දනචෙල්ල කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මෙරට කොවිඩ් ආසාදිතයන් 9000 ඉක්මවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිරට නිරෝධායන ඇදිරි නීතිය. බස්නාහිර පළාතට ඇතුළුවීම හා පිටවීම සීමා කෙරෙයි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට මෙරට මූලික නීතිය බවට පත්වෙයි. කොවිඩ් හමුවේ ප්‍රංශය හා ජර්මනිය දෙවන වරටත් වසා දැමෙයි. නව කොවිඩ් ආසාදිතයින් 335 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 9000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර COVID-19 පැතිරීම පාලනය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කළ ගම්මාන කිහිපයකම සංචරණ සීමා ඉවත් කිරීමටයි මේ වන විට කටයුතු කර තිබෙන්නේ. ඒ අනුව නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් හුදකලා කර තිබූ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම අගලවත්ත පාලින්ද නුවර සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අයත් ගම්මාන 12ක් මෙලෙස යථා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. නමුත් යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බදුගම නවජනපද ගම්මානයේ පමණක් සංචරණ සීමා තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවයි. මේ අතර ඊයේ දිනේදී හඳුනා ගැනුණු ආසාදිතයින්ගෙන් 27 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 308 දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළ ආශ්‍රිත පොකුරු වලින් මේ වන විට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 5731ක්. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැල් 11ක් වසා දමා තිබෙනවා. එමෙන්ම එහි සේවකයින් 101 පමණ පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බවයි තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක WPSL වාසල මහතා සඳහන් කළේ. එමෙන්ම මේ වන විට බණ්ඩාරවෙල නගරයේ එළවලු තොගපොළ දින 4ක කාලයක් සඳහා වසා තැබීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ කමිටුව තීරණය කර තිබෙනවා. ඒ තොගපොළ ආශ්‍රිතව COVID-19 පැතිර යාමේ බරපතල අවදානමක් පැවතීම හේතුවෙන් මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් අද වන විට COVID-19 ආසාදිතයින් 16 දෙනෙකු හමු වී ඇතැයි COVID-19 ව්‍යාප්තිය පාලන බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසනවා. හාලියල පස්සර ලුණුගල දියතලාව හපුතලේ ඌව පරණගම බණ්ඩාරවෙල වැලිමඩ මහියංගනය සහ ගිරාදුරු කෝට්ට යන ප්‍රදේශවලින් එම ආසාදිත පිරිස වාර්තා වන බවයි එම කමිටුව පෙන්වා දෙන්නේ. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලේ පොකුරේ ආසාදිතයින් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර මතුගම වලල්ලාවිට මාකන්දලාව ප්‍රදේශයේ මාස 3ක බිලිඳියකට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ එම බිලිඳියගේ මවටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. ඔවුන් දෙදෙනාම මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම ඇහැලියගොඩ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග ඇහැලියගොඩ ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ පොලිස් මුරපොළට අනියුක්ත පොලිස් නිලධාරියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම මත්ස්‍ය වෙළඳ පොළ ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වීමත් සමග පොලිස් මුරපොලේ රාජකාරී කළ පොලිස් නිලධාරියාගේද PCR පරීක්ෂණ පසුගියදා සිදු කිරීමට කටයුතු කළ අතර ඒ අනුවයි අදාළ පොලිස් මුරපොලේ පොලිස් කොස්තාපල්වරයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ. එමෙන්ම අද දිනේ ආසාදිතයින් 67ක් සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4142ක් වන අතර මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 5044ක් ලෙසයි. දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 68ක මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය අද මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත බස්නාහිර පළාතටම බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනවා. එමෙන්ම බස්නාහිර පළාතට ඇතුළු වීම හා බස්නාහිර පළාතෙන් පිටවීම මේ වන විට සීමා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඇදිරි නීතිය තවදුරටත්
පොලිස් වසම් 68ක් ආශ්‍රිතව අකණ්ඩව ක්‍රියාත්මක වෙනවා. එසේ වෙතත් මෙම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අද දින උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඒ වගේම ඖෂධ මිලදී ගැනීමට වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. මෙන්ම අද රාත්‍රී 12ට බස්නාහිර පළාත තුළ සම්පූර්ණයෙන්ම නිරෝධායන ඇදිරි නීතිය ආරම්භ වෙනවා. එම ආරම්භ වන ඇදිරි නීතිය අවසන් වන්නේ සඳුදා උදෑසන 5ට. සඳුදා උදෑසන 5ට අවසන් වන්නේ අද රාත්‍රී 12ට ඇදිරි නීතිය ආරම්භ වන පොලිස් බල ප්‍රදේශ වල ඇදිරි නීතිය පමණයි. අද උදෑසන සිටම බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථානවල විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක වෙනවා. බස්නාහිර පළාතෙන් පිටතට යාමට අවසර ලැබෙන්නේ නැහැ විශේෂ හේතුවක් නොමැතිව බස්නාහිර පළාත තුල පදිච්චිකරුවන්ට ඒ වගේම බස්නාහිර පළාතේ නවාතැන්ගෙන සිටින අයට ඒ වගේම යම් හේකින් අද දිනේදී ඊටව ගියත් නැවත සඳුදා අඟහරුවාදා දිනවල ආපසු පැමිණීමේදීත් මේ පරීක්ෂාව සිදු කිරීමට නියමිතයි. එමෙන්ම අද රාත්‍රී 12ට ඇදිරි නීතිය පැනවූ පසු විශේෂ හේතු මත බස්නාහිර පළාත තුල පවත්වාගෙන යන කර්මාන්ත ශාලා ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසියෙන් ලබාගත් අවසරය මත පවත්වාගෙන යාමට හැකියාවක් තියෙනවා. නිරෝධායන රීතීන් වලට යටත්ව ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටවීමට හෝ පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ අත්‍යවශ්‍ය සේවාවල කැඳවා ඇති සමාජිකාවන්ට පමණයි. ඔවුන්ද අදාළ මාර්ග බාධකවලදී පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම පැමිණීම හෝ පිටවීම සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා. අධික තදබදයකින් යුතු මහල් නිවාස වැනි ස්ථානවල ජීවත්වන පිරිස් දැඩි සුපරීක්ෂාවෙන් පසු වන ලෙසයි වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ. මහල් නිවාසවලින් COVID-19 වෛරසය පැතිරීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බවයි එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ඊයේ දවස තුල රෝගීන් 335 දෙනෙක් අලුතෙන් හඳුනාගත්තා. මෙන් බහුතරයක් කොළඹ මහනගර සභා සීමාව තුළ වාසය කරන රෝගීන්. මෙතෙන්දී ඉතාමත්ම වැදගත් කාරණේ තමයි මේ හමු වෙච්ච බොහෝ රෝගීන් ජීවත් වෙන්නේ මේ තියෙන මහල් නිවාසවල. අපි දැක්ක දෙයක් තමයි මේ මහල් නිවාස පද්ධතිය තුළ ඇඳිරි නීතිය පනවලා තිබිච්ච අවස්ථාවලත් වෙනත් අවස්ථාවලත් සංචරණය සීමා කරපු අවස්ථාවල ඒ මහල් නිවාස තුළ බොහෝ වෙලාවට අන්තර් සම්බන්ධතාවයන් තියෙනවා. ඔවුන් නිසි පරිදි මුඛාවරණ පැළඳීමක් සිදු කරන්නේ නැහැ. ඇතුලේ නොඑක් විදියට සංචරණය බොහොම වැඩියෙන් සිද්ධ වෙනවා. මෙය COVID-19 රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේ අධික තදබදියකින් යුතුව ජීවත් වන ස්ථානවල, මහල් නිවාස වගේ ස්ථානවල, ඒ වගේම විදුලි සෝපාන වගේ පොදු දේවල් භාවිතා කරන්න තියෙන ස්ථානවලදී ඉතාමත්ම ප්‍රවේශමෙන් ඇසෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. නිරෝධායනය කිරීමේදී අපි පුළුවන් උපරිමයෙන් අපි බලන්නේ නිවාසයේ ස්වයං නිරෝධායනය කිරීම. එතනින් සමාජීය ආර්ථිකමය ගැටලු ගොඩාක් විසඳ ගන්න පුළුවන්. හැබැයි යම්කිසි ස්ථානයක ඉන්නවනම් නිරෝධායනය නිවසේදී කරන්න බැරි කෙනෙක්. උදාහරණයක් විදියට ගත්තොත් අධික ජනගහන තදබදයක් නිසා ගෙදර නිරෝධායනය වීම කිසිසේත්ම සුදුසු තැනක් නෙවෙයි. ඒ වගේම ඒ වගේ ස්ථානයක පොදු වැසිකිලි නම් තියෙන්නේ පවුල් ගණනාවක්, නිවාස ගණනාවක් පොදුවේ පාවිච්චි කරන අන්න ඒ වගේ ස්ථානවල සිටින අය ආයතනයක නිරෝධායනය කිරීමට කටයුතු කරනවා. ඒ වගේම යම්කිසි නිවසක ඉන්නවනම් අවදානම් කාණ්ඩවල ඉන්න පුද්ගලයන් උදාහරණයක් විදියට පිළිකාවක් තියෙන රෝගියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් නිදංගත රෝග තියෙන කෙනෙක්, එහෙම නැත්නම් වැඩිහිටියෙක්. ඒ වගේ ස්ථානවලදී ආරක්ෂිතව නිරෝධායනය වීමට හැකියාවක් නැත්නම් අපි ඒ වගේ අයවත් ආයතනයක නිරෝධායනය කිරීමට කටයුතු කරනවා. යම්කිසි විදියකින් තමුන්ට යම්කිසි මොකක් හරි නිරෝධායන පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි 1999 දරන අංකයට දුරකථන අංකයට අමතලා ඒ පිළිබඳ උපදෙස් ලබා ගැනීම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ඒ සිදු කරන්නේ. කොරෝනා වසංගතයෙන් තොරව කටයුතු කිරීම සඳහා නව ජීවන රටාවක් යනුවෙන් උදෙසා ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථයේ සඳහන් ක්‍රියාමාර්ග සෑම ආයතනයක්ම පිළිපැදීම ඉතාම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා අවධාරණය කරනවා. මහජනතාව හැටියට තේරුම් ගත යුතුයි කොරෝනා රෝගීන් ඉන්නම වාට්ටුවලට අපි වෛද්‍යවරු හැටියට යනවා. අනිකුත් සෞඛ්‍ය සේවකයෝ දැන් මාස ගාණක් තිස්සේ ගිහිලා සේවය කරලා ඒ අයට ප්‍රතිකාර කරලා එළියට එනවා. හැබැයි ඒ වෛද්‍යවරු බොහෝ අය හවසට ගෙදර යනවා. ඒ අය කිසිම කෙනෙක් තමන්ගේ ගෙදරට මේ රෝගය රැගෙන ගියේ නැහැ. ඒකින්ද මහජනතාවත් පාඩමක් ඉගෙන ගත යුතුයි. මේ විදිහට කොරෝනා සිටිනවම කියලා දන්න තැනකට උනත් ගිහිල්ලා කොරෝනා වෛරසය තමන් ගෙදර ගෙනියන්නේ නැතුව කටයුතු කිරීමේ හැකියාව තියෙන බව. ඒ සඳහා අපි මූලික ක්‍රමවේදයන්
ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් කියන්න අවශ්‍යයි සියලුම ආයතන මේ කොරෝනා රෝගයෙන් තොරව කටයුතු කිරීම සඳහා නව ජීවන රටාවක් උදෙසා කියන මේ ග්‍රන්ථයෙන් සඳහන් කරලා තියෙන හැම ආයතනයකටම අවශ්‍ය වෙන ඒ වැඩපිළිවෙල මේ පොතේ එළි දක්වලා තියෙන. මේ පොත සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියත් රජයේ වෛද්‍යනාරංග සංගමේ වෙබ් අඩවියත් පළ කරලා තියෙනවා. එය ලෝක සෞඛ්‍ය සංවිධානයත් රජයේ වෛද්‍යනාරංග සංගමයත් සෞඛ්‍ය අමාත්‍යාංශත් එකතු ඉදිරිපත් කරපු දෙයක්. බැංකුවක වැඩ කරන්නේ කොහොමද? කාර්යාලයක වැඩ කරන්නේ කොහොමද? ඒ වගේම උත්සවයක් සංවිධානය කරගන්නේ කොහොමද? බයිසිකලයක් පදින්නේ කොහොමද? මංමාවත් වල යන්නේ කොහොමද? සියලුම උපදෙස් මාලාවල් මේ පත්‍රයේ තියෙනවා. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී සියලුම මේ ආයතන මේ පොත කියවලා ඒ තියෙන Tamanට අදාළ කොටස මුද්‍රණය කරලා නැවත නැත්තම් ඒ භාගත කරලා අන්තර්ජාලයෙන් එය Tamanගේ ආයතනය තුල ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම ඉතාමත්ම අවශ්‍යයි. මේ වන විට නිරෝධායන ඇදිර නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ අතරින් කොවිඩ් පැතිරීමේ අඩු අවදානමක් පවතින ප්‍රදේශවල ඇදිර නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 335 දෙනෙකු ශ්‍රී ලංකාව තුළ වාර්තා වෙනු ලබනවා. එයින් බහුතරයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 161 දෙනෙක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් 237 දෙනෙකු. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට යම්කිසි මේ ලැබෙන කොවිඩ් ආසාදිතය සංඛ්‍යාව අඩු තත්ත්වයක් තිබෙනවා. ඒක අඩු වුණාට අඩු වෙලා තිබෙන්නේ ඒ ගම්පහ දිස්ත්‍රික් උතුරු ප්‍රදේශයේ තිබෙන පොලිස් සසම්වල පමණයි. නමුත් මේ දකුණට බටහිරට තිබෙන ප්‍රදේශවල තවදුරටත් වත්තද මහර මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන් හමු වෙනවා. බොහෝ දුරට සමහර පොලිස් වසම් අඩු අවදානමක් තිබෙනවා නම් එම පොලිස් වසම් වල නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමට අපි කටයුතු කිරීමට දැනට සූදානම් කරගෙන තිබෙනවා. ඉදිරියේදී අපි මේ කලාප වශයෙන් අපි නම් කියන බලාපොරොත්තු වෙනවා. මේ හා සංඛ්‍යාවකට උඩින් කොවිඩ් ආසාදිතයන් යම්කිසි ප්‍රදේශයක හමු වෙනවා නම් රතු කලාපයක් හැටියටත් ඒ නැත්නම් ඒ සංඛ්‍යාවත් තවත් අගයක් අතර සංඛ්‍යාව වෙනත් කලාපයක් හැටියටත් මෙතනින් පල්ලෙහා තියෙන සංඛ්‍යාව අඩු අවදානමක් තිබෙන කලාප හැටියට නම් කරනු ලබනවා. ඉතින් අඩු අවදානම් තියෙන කලාපවල තමයි නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට මෙරට බලාත්මක වනවා. ඒ 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායකවරයා අත්සන් තැබීමත් සමගයි. ඒ අනුව අද දින සිට බලපැවැත්වෙන මෙම 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සඳහා වන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ ඇමතිතුමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ 2020 සැප්තැම්බර් මාස 22 වන දිනයි. එලෙස ඉදිරිපත් වූ පනත් කෙටුම්පත මෙරට බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබුණා. ඒ ජනාධිපතිවරයාගේ බලතල විගණනය ද්විත පුරස්භාවය ආදී කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මේ හේතුවෙන් විවිධ පාර්ශවයන් විසින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා විවිධ වූ විරෝධයන් එල්ල කරන ලද අතර ඒ අනුවයි මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39ක ප්‍රමාණයක් ලැබී තිබුණේ. එලෙස යොමු වූ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන තීරණය කතානායකවරයා වෙත ලබා දීමට කටයුතු කළ අතර ඉන් අනතුරුවයි එම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා වන විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව කිහිපයක් නැවත සංශෝධනය කිරීමට ආණ්ඩු පක්ෂය පියවර ගත් අතර ඉන් අනතුරුව මේ මාස 21 වෙනිදා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර පාර්ලිමේන්තුවේදී කියවීම සිදු වුණා. එසේම මේ මාස 22 වෙනි දින පාර්ලිමේන්තුවේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසුවයි එය 3/2ක පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත වුණේ. එසේ සම්මත වූ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 27 වෙනිදා කෙටුම්පත් කරණය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණා. එලෙස නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යලි අද දිනේ පාර්ලිමේන්තුව වෙත ලැබීමෙන් අනතුරුව කතානායකවරයා විසින් ඊට අත්සන් යොදා බලාත්මක කරනු ලැබුවා. ඒ අනුව මේ දක්වා මෙරට ක්‍රියාත්මක වූ 1978 ජනරාජ්‍ය ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ අවලංගු වී අද දින සිට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ බලාත්මක වීම සිදු වුණා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කිහිප දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව පොලිසිය වෙනත් ඒකකයකින් විමර්ශන කණ්ඩායමක් පත් කර එම විමර්ශන කටයුතු සිදු කරන ලෙසයි නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ. බ්‍රැන්ඩික්ස් COVID-19 වසංගත පොකුර නිසා මනුෂ්‍ය ජීවිතයට සිදුවී ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පළපුරුදු සහ දක්ෂ නිලධාරීන්ගෙන් යුත්
විමර්ශන කණ්ඩායමක් තෝරා පත් කර ගන්නා ලෙසට ගරු නීතිපතිතුමා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත මේ මාස 27 වන දින ලිඛිත උපදෙස් ලබා දීමක් සිදු කළා. ඒ අනුව අද දින වන විට අපහට දැනගන්නට ලැබෙනවා අපරාධ විමර්ශනය කොළඹ අපරාධ කොට්ටාශයට හුදෙක් යොමු කිරීමක් පමණක් වැඩ බලන පොලිස්පතිවරයා විසින් සිදු කර ඇති බවත් ඒ සඳහා මේ වන විට සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කොට ඇති බවටත් දැනගන්නට ලැබෙනවා. 2020 10/26 වන දින වන විට කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කිහිප දෙනෙකුටම කොවිඩ් රෝගී තත්ත්වය වැළඳී ඇති බවට ගරු නීතිපතිතුමා වෙත වාර්තා කර තිබෙනවා. මෙවැනි තත්ත්වයකදී තමයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් 2020 10/28 වන දින මෙම විමර්ශනය එම කොට්ටාශයටම බාර දී ඇති බවට දැනගන්නට ලැබෙන්නේ. මෙකී තත්ත්වය යටතේ මෙම විමර්ශනය සිදු කිරීමට අපහසුතාවය ඇති බවට කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂවරයා විසින් ඊයේ දින වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවට ගරු නීතිපතිවරයා වෙත වාර්තා වෙනවා. ඒ අනුව මෙම සිද්ධියේ මහජන වැදගත්කම රටේ උද්ගත වී ඇති හදිසි සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලටගෙන ඒ සම්බන්ධයෙන් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී පොලිසියේ විවිධ කොට්ටාශවලින් ජ්‍යෙෂ්ඨ දක්ෂ සහ පළපුරුදු නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ විමර්ශන කණ්ඩායමක් මේ සඳහා පත් කරන ලෙසට නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත අද දින වැඩිදුරටත් ලිඛිත උපදෙස් ලබා දීමක් සිදු කළා. රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජී. රත්නසිරි මහතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ අනුව COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ ආයතන ප්‍රධානීන් වෙත අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය අප්‍රේල් 18 වනදා නිකුත් කළ චක්‍රලේඛය සහ මැයි 14 වනදා නිකුත් කළ චක්‍රලේඛය වෙත අවධානය යොමු කරන ලෙසයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ. පසුගියදා නිකුත් කළ එම චක්‍රලේඛවල සඳහන් වන්නේ කාර්යාලයට ප්‍රවේශ වීමට පෙර අත්පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපය යුතු අතර රජයේ වියදමින් මුඛාවරණ සනීපාරක්ෂක සේදුම් දියර ලබා දීම සඳහා වැඩපිළිවෙලක් යෙදිය යුතු බවයි. එමෙන්ම අවශ්‍ය වන්නේ නම් අත්පැසුම් සැපයීමටද විස බීජ හරන කුටි ස්ථාපිත කිරීමටද කටයුතු කළ යුතු බවයි එම චක්‍රලේඛවල සඳහන් වන්නේ. කාන්තා නිලධාරීන් සඳහා සාරිය හෝ ඔසරිය ඇඳීම අනිවාර්ය නොවන අතර පිරිමි මාණ්ඩලික නිලධාරීන් ටයිපටිය පැළඳීම අනිවාර්ය නොවන බවයි අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. විවහාර මාස ක්‍රමයට අනුව ඔක්තෝබර් මාසයේ යෙදෙන්නේ උතුම් වප්පුන් පොහෝ දිනයයි. ඒ වෙනුවෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ගෙනෙන පෝදා සදහම් විකාශය හෙට දවස පුරා සදැහැති ඔබ වෙනුවෙන් ගෙනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව සදැහැති ඔබට ඒ සඳහා නිවසේ සිටම සම්බන්ධ වීමට හැකියාව පවතිනවා. සම්බුද්ධ ශාසනයේ අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදු වූ උතුම් වප්පුර පසළොස්වක පොහොය දිනය හෙටට යෙදී තිබෙනවා. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම මෙන්ම මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම ආදී සුවිශේෂී සිදුවීම් රැසක් වප්පුර පසළොස්වක පොහොය දිනට යෙදී තිබෙනවා. ඊට අමතරව තූපාරාම සෑමලුවේ විනය සංගායනාව සිදු කිරීම, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදු ඇත්තේද වප්පුන් පොහෝ දිනේදී. ඒ නිමිත්තෙන් ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරි ගුවන්විදුලියත් ඔස්සේ සදහම් වැඩසටහන් රැසක් ඔබ වෙත ගෙනීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. ඒ අනුව ශ්‍රද්ධා රූපවාහිනී පෝදා සජීවී විකාශය මෙවර කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනා අසපුවේ සිට ගෙනීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ. උදැසන 6 සිට උපෝසත සීල සමාදානය, ශීර පායාස පූජාව, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, සීල භාවනා වැඩසටහන් ඇතුළු සදහම් දේශනා රැසක් හෙට දිනේ සදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනු ඇති. ඒ අනුව උදාවන උතුම් වප්පොහොය දිනේදී ශ්‍රද්ධා සදහම් විකාශය ඔස්සේ පෙහෙවස් සමාදන් වෙමින් නිවෙස් වලටම වී උතුම් සීලෙහි පිහිටවන්නට සදැහැති සිතින් පෙළගැසෙමු. නිරෝධායන රෙගුලාසි වලට අනුකූලව මහජනතාවගේ සහභාගීත්වයෙන් තොරව පුරාණ සිරිත් විරිත් වලට අනුකූලව මෙවර උඳුවප් පොහෝ දිනෙන් ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරන බව ශ්‍රීපාද ස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ පවසනවා. ඒ අද මෙවර ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවකදී
දෙදස් ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද මෙම සාකච්ඡාව පැවැත්වුණේ පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රීපදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින නායක ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඒ ගිනිගත් හෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී මේ අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ද එක්ව සිටියා. මෙම රැස්වීමද නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව පුද්ගල දුරස්ථභාවය රඳවා පවත්වා ගනිමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රීපදස්ථානාධිපති ස්වාමීන් වහන්සේ සඳහන් කළේ පවතින වසංගත තත්ත්වය හමු වූද මහජන සහභාගීත්වයෙන් තොරව මෙවර ශ්‍රීපාද වන්දනා වාරය චාරිත්‍රානුකූලව පවත්වන බවයි. රටේ පවතින තත්ත්වයේ අනුව මහජනයාගේ උතුම්ම දේ තමයි නිරෝගීකම. මහජනයාගේ අපේ නිරෝගීකම උතුම් සැපත හැම බලයක්ම නැති කරන්නට පුළුවන්කම තිබෙනවා රෝගයට. ඒ නිසා ඒ රෝගය නැවති සතුරා නැති කරලා නිරෝගී වීමට උවමනා කරන ලෙස ඒ අවශ්‍ය උපදෙස් පිළිපැදලා ඒ ශක්තිය අපි ලබා ගනිමු. ලබාගෙන හැමදිනාටම දෙරුවනගේ ආශිර්වාදයක් ලබා ගන්නට කටයුතු කරමු. ඒ මිනිසුන්ගේ පැමිණීම රටේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම අනුව සිද්ධ වෙන්නේ. ඒක නැති වුණත් උඩ අපිට පුද සිරිත් පවත්වන්නට ඕන. රටේ රාජ්‍ය නායකයින් ඇතුළු කොට ඇති මහ ජනතාවට ආශිර්වාදයක් ඒ අඛණ්ඩව සිද්ධ කරන පුද සිරිතත් නොවඩුව සිද්ධ කරන්නට. සායයට සියලු දෙනාගේම සම්බන්ධය ඇති වෙලා ඒ වෙනදා පරිදි අපි ප්‍රධාතුක කරඬුව වඩම්මවනවා. ඒ වගේම ශ්‍රී සුමන සමන්දේව ප්‍රතිමා වහන්සේලා ගිහින් වඩම්මවලා තැන්පත් කරනවා. ඒ දේවාවල් නොඅඩුව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. කෙම්මුර දිනවල පවත්වන කෙම්මුර පූජාවල් සියල්ලම සිද්ධ කරනවා. පෙරපටම් පැවතිච්ච සිරිත අනුගමනය කරලා මෙහෙම කරන්නේ අපේ රටට ආශිර්වාදයේ පිණිසයි. රට තුළ ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය හේතුවෙන් පොලිස් නිලධාරීන් පිරිසක්ද මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ අනුව එසේ නිරෝධායනය වන බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන්ගේ පවුල් සඳහා වියලි සලාක බෙදා දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ අනුව මෙම වැඩසටහන පැවැත්වුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති මෙම වැඩසටහනේදී නිරෝධායනයට යොමු කර ඇති පොලිස් නිලධාරීන් 100 දෙනෙකුගේ පවුල් සඳහා වියලි සලාක ද්‍රව්‍ය ලබා දීම එහිදී සිදු වුණා. තාමත් කැපවීමෙන් යුතු ක්‍රියා කරන පැය 24 පුරා වෙහෙස මාංශය වැඩ කරන බස්නාහිර පළාතේ සේවය කරන නිලධාරීන්ගේ 16 දෙනෙක් මේ වෙද්දී ඉතාම අවාසනාවන්ත විදිහට මේ කොවිඩ් වෛරසයට ගොදුරු වෙලා තියෙනවා. ඒ වගේම නිලධාරීන් 85ක් පමණ මේ වෙද්දී ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරලා තියෙනවා. ඒ අය මධ්‍යස්ථානවල සහ නිවෙස්වල නිරෝධායන කටයුතු වල යෙදෙනවා. ඒ නිලධාරීන්ව රැකබලා ගැනීම අපේ වගකීමක් පොලිසියේ. ඒ නිසා අද දවසේදී මේ නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයින්ට ලබා දීම සඳහා පිළි ආහාර පාස් බෙදා දීමක් සිදු කරේ අපි. ඒවා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රජා පොලිස් සේවාව මගින් ඔවුන්ගේ නිවෙස් වලටම ගිහිල්ලා බාර දීම සිදු කරනවා. ඉල්ලාගත් පාපැදියකින් කිලෝමීටර 600ක දුරක් එක දිගට ධාවනයේ යෙදලා ජයග්‍රහණය කළ ධෛර්ය සම්පන්න අපේ රටේ ක්‍රීඩිකාවක් ගැන කියන්නටයි මේ යන්නේ. මේ තොරතුරු අපිට වාර්තා වුණේ දඹුල්ල ප්‍රදේශයෙන්. ඇය නමින් සුමේදා කුමාරි රත්නායක. සුමේදා පදිංචිලා ඉන්නේ දඹුල්ල සියඹලාවැව වනාලින් ගහන වැති ප්‍රදේශයක. තම පියා සමග ඉතා දුෂ්කර වූ ගම්මානයක ජීවත් වන සුමේදා කුමාරි රත්නායක ආර්ථික දුෂ්කරතාවලින් අඩුපාඩුවක් නොමැති කාන්තාවක් වත් පාපැදි ක්‍රීඩිකාවක් ලෙස කලක සිට කටයුතු කර ඇත්තේ ධෛර්යවන්තව දැඩි දුෂ්කරතා මැද්දේ. පසුගියදා රටවල් ගණනාවක කාන්තා පිරිමි පාපැදි තරඟකරුවන් සහභාගී වූ පාපැදි තරඟාවලියක් පේදුරු තුඩුවේ සිට දෙවුන්දුර තුඩුව දක්වා එක දිගට දිවාරාත්‍රී තරඟයක් ලෙස පවත්වා තිබෙනවා. මෙම තරඟාවලිය සඳහා ලෝකයේ රටවල් ගණනාවක තරඟකරුවන් තරඟකාරයන් ඉදිරිපත් වෙද්දී මෙරට නියෝජනය කරමින් ඉදිරිපත් වූ එකම කාන්තාව වුණේ සුමේදා වීමත් විශේෂත්වයක්. ඇයට මෙම තරඟය අවසන් කරන්නට පැය 35 විනාඩි 20ක් ගත වුණා. විශේෂත්වය නම් දෙවන ස්ථානය හිමි කරගත් කැලිෆෝනියානු ජාතික කාන්තාවට වඩා පැය 3කට අධික කාල පරතරයකින් ඇය තරගය නිම කර ජයග්‍රහණය කිරීමයි.
යාපනයේ වවුනියාව මිහින්තලට එනකම්ම දුෂ්කර මාර්ගයක් තිබුණේ. මිහින්තලට ආවට පස්සේ මට හිතුණා දැන් කියන්නේ මගේ ඒරියා එකේ කියලා. ලොකු හයියක් තිබුණා. පළවෙනි ලැබ් එක කැලිෆෝනියා එක්නස් කියලා කෙනෙක් තමයි ඒක වින් කරේ තන පළවෙනි ලැබ් එක. දෙවෙනි එක තිබ්බේ මට තිරප්පනේ. තිරප්පනට මම ඒක ගහගත්තා. කොහොම ඉදිරියේදී තිබ්බ ලැබ් ටික ඔක්කොම මම ගහගත්තේ. කැලිෆෝනියා එක්නස් කිලෝමීටර් ගණනාව පිටිපස්සෙන් ඉන්නේ. 2019 අවුරුද්දේ ඒ තමයි මේ තරගේ ජයග්‍රහණය කළේ. මේ අවුරුද්දේ ලංකාව වෙනුවෙන් නියෝජනය කරේ මම විතරයි. කාන්තාවකට කිලෝමීටර් 600යි. ඒකේදී කිලෝමීටර් 600න් පැද්දා දෙන්නේ කියලා. එක දිගටම. ඒකේදී පොදුවේ තුන්වෙනි ස්ථානයේ කාන්තා තරගයේ පළවෙනි ස්ථානය. මෙම තරගය සඳහා ඇය භාවිතා කර තිබුණේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයෙන් ඉල්ලාගත් පාපැදියක්. පාපැදිය ගැන කිව්වොත් පාපැදියක් මට නැහැ ඇත්තටම. මම ඉල්ලගත්ත පාපැදියකින් තමයි සෙල්ලම් කරන්නේ. මම අරන් ගිය රෝද දෙකේ පස්ස හබ්බේ ගිහිල්ලා තියෙන්නේ. ඒකට හබ්බයක් මාරු කරන්නත් බෑ. හබ්බයක් මාරු කරන තරම් වත්කමකුත් නැහැ. ඊට පස්සේ මට රෝදයක් හම්බ වුණා. අන්තිම රෝදයක් හම්බ වුණා. 2006 චාප් ගේම් එකට ලංකාවට ගෙනා බයිසිකලයක් පදින්න. එයාලා කැද්දෙන් ආව ලක්ෂ 15 20 ගාක් වටිනා බයිසිකල්. ඉතින් අහසයි පොළොවේ හා සමානයි. හිතා ගන්න බෑ ඉතින්. එම තරගයේ අවසන් වන විට කැඩීගේ සපත්තු දෙකට සිරවී සුමිදාගේ එක් නියපොත්තක්ද සම්පූර්ණයෙන්ම ගැලවී තිබුණා. නියපොත්ත තැල්ල ඇතුළේ ලේ පුරලා තිබිලා නියපොත්ත වැටලා තියෙනවා. අත් දෙකෙත් ඒවා දීපට දාලා ඔය කිලෝමීටර් 200 ගාන පදිනකොට 600කට 600. ඉතින් පොඩි දවස් නම් ඉතින් සැප ජීවිතයක් කියලා කියලා නැහැ. බයිසිකලේ තමයි මගේ ජීවිතේද. ඉතින් හරි ජීවිතයක් අය නැහැ. මේ ගමන දිගටම යනවාද? මොන බාධකාවක් මම අනිවාර්යෙන්ම යනවා. ඒ හින්දා ජාතික මහා ක්‍රීඩාවල වෙනත් තරඟ ලංකාවේ තියෙන ඕනම තරඟයකට මම ඉදිරිපත් වෙලා ලෑස්ති. කිලෝමීටර් 600ක් අතර මට දැන් ඉතින් අනිත් තරඟ ඉතර දෙයක් නෙවෙයි කියලා හිතනවා. දැන් විදෙස් පුවත්. කොවිඩ් වෛරසයෙන් තොර රටවල් කිහිපය අතර පැවති මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටා ඇති මාෂල් දිවයිනෙන් සිය පළමු කොවිඩ් රෝගියා ඊයේ වාර්තා වූ බව එරට රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මාර්ෂල් දිවයිනේ ක්වාජලීන් ඇල්ටෝහි හමුදා බලකොටුවක සේවය කරන කම්කරුවන් දෙදෙනෙකුට එලෙස කොවිඩ් ආසාදනය වී ඇති බවයි රට රජය ප්‍රකාශ කර ඇත්තේ. ඔවුන් දෙදෙනා 35 හැවිරිදි කාන්තාවක් සහ 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔවුන් දෙදෙනාම රෝග ලක්ෂණ නොපෙන් වූ බවද එරට සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. එමෙන්ම එරට රජය පෙන්වා දී ඇත්තේ ප්‍රජා සම්ප්‍රේෂණය පිළිබඳ තර්ජනයක් නොමැති බවයි. මේ අතර කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ප්‍රංශය සහ ජර්මනිය දෙවන වරටත් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා සඳහන් කළේ දෙසැම්බර් 1 වනදා දක්වා එරට වසා තැබෙන බවයි. ප්‍රංශයේ රෝහල් ආසාදිතයින්ගෙන් පිරී යාමත් සමග ඇඳන් සංඛ්‍යාවද සීමා වී ඇති අතර වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම වසා දැමීම් සිදු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. ගත වූ පැය 24 තුළ ප්‍රංශයේ නව ආසාදිතයින් 36437ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 12,35,132ක් ලෙසයි. එමෙන්ම ජර්මනි රජයේද ලබන නොවැම්බර් 2 වනදා සිට වසා දැමීමට ඊයේ රට රජය නියෝග කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 2 වනදා සිට 30 වනදා දක්වා ජර්මනියේ අවන්හල්, ආපනශාලා සහ සිනමාහල් වසා දැමෙනු ඇති. කෙසේ වෙතත් පාසල් සහ වෙළඳ සැල් දැඩි සීමාවන්ට යටත්ව පවත්වාගෙන යාමට අවසර ලබා දෙන බවයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ. සිය රටේ සෞඛ්‍ය ක්‍රමවේදයට තවමත් මෙම වසංගතයට මුහුණ දිය හැකි වුවත් සති කිහිපයක් තුළ ඊට දරාගත නොහැකි මට්ටමක් දක්වා තත්ත්වය දරුණු වනු ඇතැයි එරට රජය පෙන්වා දෙනවා. අද දිනේදී මෙරටින් නව COVID-19 ආසාදිත රෝගීන් 414 දෙනෙකු හමු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 9619ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි අවධානය. හෙට ඔක්තෝබර් 30 වනදා ශ්‍රී ලංකාව පළමුවරට ජලවිදුලි බලයෙන් ආලෝකමත් වී ඇත්තේ 1950 ඔක්තෝබර් මාස 30 වන දිනයි. ඒ ශ්‍රී ලංකාවේ ජලවිදුලියේ පියා ලෙස හඳුන්වන ඩී.ජේ. විමල සුරේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් බෝල් පොයින්ට් පෑන සඳහා ජෝන් ජේ ලෙනවුඩ් විසින් පළමුවරට පේටන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1888 ඔක්තෝබර් මාස 30 වන දිනයි. වෙනිසියුලාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ 1817 ඔක්තෝබර් මාස 6 වැනි දිනකයි.
ඒත් සමගින් ප්‍රධාන රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමු වෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.